නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තෙරුවන් සරණයි පින්වත් සෑම දිනාටම අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙනවා පටිසම්භිදා පුහුණු පාඨමාලාව තුළ අභ්‍යාස සාකච්ඡා කිරීම පාලි පාඨමාලාව තුළ. ඉතින් අද දවසේදී අපිට කතා කරන්න තියෙන්නේ අභ්‍යාසයේ 9. ඉතින් අභ්‍යාස 9 පෙරලා තියාගන්න. එතකොට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මේ අභ්‍යාස 9දී අහන්නේ 아무තු දෙයක් නෙමෙයි. අම්ම තුම්ම શબ્ද අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ වර්ණයකින්ම අපිට පාඩම් නම් මේ අභ්‍යාස කරන්න පහසුයි. ඒ වගේම පුල්ලිංග අකාරාන්ත શબ્ද, ඉකාරාන්ත શબ્ද ওই විදිහට શબ્ද වර්ණයකින් පාඩම් කරගෙන තියෙනවා නම් මේ අභ්‍යාස කරන්න පුළුවන්. ඒ වගේම අතීත ක්‍රියාපදයේ තමයි මේකේ ක්‍රියාපදයන් විදියට යොදලා තියෙන්නේ. එතකොට අපි ඒවා ගැන අවබෝධයක් තියාගෙන මේ අභ්‍යාසය කරගෙන යමු. පළවෙනි එක තමයි අහං මයිහම් පුත්තස්ස අස්සං අදදි කියලා තියෙනවා. අහං කියලා කියන්නේ මම. ඒක තමයි කර්තෘ. පඨම විභක්ති ඒක වචන. මයිහං කියලා කියන්නේ මගේ කියන අර්ථය. මෙතන මේ මයිහං කියනකොට මගේ කියන අර්ථය අරන් තියෙන්නේ චට්ටි ඒක වචනයක් විදියට මගේ කියන එක. පුත්තස්ස කියලා කියන්නේ පුත්‍රයාට මොකක් හරි ලබනකොට සම්ප්‍රදානයක් මෙතන තියෙන්නේ. දෙයක් ලැබිලා තියෙනවා පුතාට. එතකොට අපි චතුර්ථී ඒක වචනින් දාලා තියෙන්නේ. පුත්‍රයාට පුත්තස්ස කියන්නේ පුත්‍රයාට. අස්සං කියලා කියන්නේ මෙතන කර්මය. කර්මය මෙතන තියෙන්නේ අස්සං කියලා. ඒ කියන්නේ ဒုတိ ය විභක්ති ඒක වචනෙන් තියෙනවා. අස්වේකු අස්සං කියන අස්වේකු අදදින් කියලා කියන්නේ මේක අතීත ක්‍රියාපදයක්. අදදින් කියන මේකේ කර්තෘ අහන්නේ ආවේ. ඒක නිසා උත්තම පුරුෂ ඒක වචනෙන් තියලා තියෙනවා දුනිමි කියලා අපිට යොදන්න පුළුවන්. එතකොට අහං මයිහම් පුත්තස්ස අස්සං අදදින් කියනකොට අහම් මම මයිහම් පුත්තස්ස මගේ පුත්‍රයාට අස්සං අස්වේකු අදදින් දුන්නෙමි කියලා යොදන්න ඕන. ඊට පස්සේ දෙවෙනි එක තියෙනවා තුවන් අම්මහකං ගාමං ගච්ඡසි කියලා තියෙනවා. එතකොට මේ තුවන් කියන්නේ තෝ නැත්තම් ඔබ. අම්හාකං කියලා කියන්නේ මේක චට්ටි විභක්ති බහුවචනයෙන් තියෙන්නේ. අපලාගේ අපගේ කියන අර්ථي බහුවචනයක් මේ තියෙන්නේ. අපගේ ගාමං කියන්නේ ගමට මේක කර්මයක්. ဒုတိ ය විභක්ති ඒක වචනයක්. ගාමං ගමට ගච්ඡසි ගියේහි අපිට මෙතන යන්නේහි කියලා තියෙන්න ඕන. මේක අතීත කාල ක්‍රියාපදයක් විදිහට නෙමෙයි තියෙන්නේ. මේක තියෙන්නේ වර්තමාන කාල ක්‍රියාපදයක් විදිහට. එතකොට මජ්ජම පුරිස බහුවචනෙන් තියෙනවා. මේක වර්තමාන ක්‍රියාපදයක් විදිහට. එතකොට ගච්ඡසි කියන්නේ යන්නෙහි කියලා මේ යොදන්න ඕන. යන්නෙව් කියලා යොදන්නත් පුළුවන්. නෑ මෙතන මේ ගච්ඡසි කියලා තියෙන නිසා යන්නෙහු නැත්තම් යන්නහු කියලා යොදන්න ඕන. කොහොම හරි මජ්ජම පුරිස බහුවචනෙන් තමයි මේක තියන්න ඕන. ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා මයං තව හත්තේ පස්සාම කියලා. එතකොට මයං කියලා කියන්නේ අපි. තව කියලා කියන්නේ තොපගේ කියන අර්ථය. තොපගේ හත්තේ කියලා කියනකොට මෙතන මේ හත්තේ කියලා කියන්නේ ဒုတိ ය විභක්ති බහුවචනයක් තියෙන. එයන්න තමයි එකතු වෙලා තියෙන්නේ ප්‍රත්‍ය විදිහට. එතකොට හත්තේ අත් පස්සාම කියනකොට මේකත් තියෙන්නේ වර්තමාන ක්‍රියාපදයක් විදිහට. එතකොට බලමු කියලා යොදන්න ඕන. බලමු කියලා යොදන්න ඕන. එතකොට මයං අපි තව හත්තේ තොපගේ අත් පස්සාම බලමු කියලා කියන්නේ මේ වර්තමානයෙන් තමයි තියෙන්නේ. ඊට පස්සේ හතරවෙනි එක මෙතන මේ පස්සාම කියලා කියනකොට බලමින් සිටිනවා කියන අර්ථයයි මෙතන එන්න ඕනේ. ඒ අදහස ඇතුව මේක ඕන විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි එක මම පුත්තා ගිරින් ආරු හිංසු කියලා තියෙනවා. ඊට පස්සේ මේ මම කියලා කියන්නේ මගේ. පුත්තා කියලා කියනකොට පුත්‍රයෝ පඨම විභක්ති බහුවචනින් තියෙන පුත්‍රයෝ. ගිරින් කියලා කියන්නේ පර්වතයට. මේක ဒုတိ ය විභක්ති ඒක වචනින් තියෙන්නේ පර්වතයට. ආරු හිංසු කියලා කියන්නේ නැග්ගාහ පඨම පුරිස බහුවචනින් තමයි මේක තියෙන්නේ. මොකද පුත්‍රයෝනේ කර්තෘ. මෙතන පුත්‍රයා තමයි කර්තෘ. මම කියන්නේ මෙතන චට්ටි විභක්ති
ඒක වචනෙන් තියෙන්නේ. ඒතකොට ඒක නෙමෙයි කර්තෘ වෙන්නේ පුත්තා කියන එක තමයි කර්තෘ වෙන්නේ. මොකද පුත්‍රයෝනේ නැගීම කරේ. ඒ නිසා ඒක තමයි කර්තෘ වෙන්නේ. ඒක නිසා පටල ගන්න එපා. එතකොට මම පුත්තා මගේ පුත්‍රයෝ ගිරින් පර්වතයට ආරුහිංසු නැග්ගාහ කියලා අපි යොදන්න ඕනේ. ඊට පස්සේ පස්වෙනි එක තුම්හාකං සුනකා මග්ගේ සයින්සු කියලා තියෙනවා. ඒක කොහොමද එන්නේ? එතකොට තුම්හාකං තොපලාගේ සුනකා බල්ලෝ මග්ගේ මාර්ගෙහි සයින්සු නිදාගත්තාහ කියලා අපි යොදන්න ඕනේ. එතකොට තුම්හාකං සුනකා තොපගේ සුනකයෝ බල්ලෝ මග්ගේ මාර්ගෙහි සත්තමී ඒක වචනෙන් තියෙන්නේ. සයින්සු නිදාගත්තාහ අතීත කාල පඨම පුරිස බහුවචනයෙන් තියෙන්නේ. ඊට පස්සේ හයවෙනි එක අම්හාකං මිත්තා චෝරං අසිනා පහරින්සු. මෙතන අම්හං කියලා තියෙනවා. එහෙමත් පුළුවන්. එතකොට අම්හං මිත්තා අපගේ මිත්‍රයෝ චෝරං සොරාට අසිනා කඩුවකින් මෙතන අසුනා කියලා තියෙන්නේ කරණ විභක්තියක්. කරණ විභක්තිය ඒක වචනින්ද මොකද කඩුව ආධාර කරගෙන තියෙන්නේ. කරණ කොටගෙන තියෙන්නේ. ඒ නිසා අසිනා කියනකොට කරණ විභක්තියෙන් තියෙන්නේ. එතකොට කඩුව කරණ කොටගෙන පහරින්සු පාර දුන්නාහ අතීත කාල පඨම පුරුෂ බහුවචනින් තියෙන්නේ. එතකොට අම්හම් මිත්තා අපගේ මිත්‍රයෝ චෝරන් සොරාට අසිනා කඩුවෙන් පහරින්සු පහර දුන්නාහ කියලා අපි යොදන්න ඕන. ඊට පස්සේ හත්වෙනි එක තුම්හන් දාසා අරීනං අස්සේ හරින්සු කියලා තියෙනවා. එතකොට මේ තුම්හන් දාසා තොපගේ දාසයෝ කියන එක බහුවචනෙන් තියෙන්නේ. තොපගේ දාසයෝ අරීනං කියලා කියන්නේ මෙතන සතුරන්ට නේ තුම්හාකන් දාසා තොපගේ දාසයෝ අරීනං මෙතන මේ අරීනං කියලා කියන්නේ චට්ටි විභක්ති බහුවචනෙන් තියෙන්නේ. මෙතන ගැලපෙන්න ගන්න එපා. එතකොට අරීනං කියලා කියන්නේ සතුරන්ගේ. එතකොට ඒ සතුරන්ට අයිති දෙයක් කරන් තියෙන. එතකොට චට්ටි විභක්ති බහුවචනෙන් තියෙනවා. එතකොට අරීනං සතුරන්ගේ අස්සේ කියනකොට ဒုတိ ය විභක්ති බහුවචනෙන් තියෙන්නේ. එතකොට අස්වැයන් හරින්සු ගෙන ගියාහ අතීත කාලේ පඨම පුරුෂ බහුවචනෙන් තියෙන්නේ. එතකොට තුම්හං දාසා තොපගේ දාසයෝ අරීනං සතුරන්ගේ අස්සේ අශ්වයන් හරින්සු ගෙන ගියාහ කියලා උත්තරේ ඉන්න ඕනේ. ඊට පස්සේ 8 වෙනි එක චෝරෝ මම පුත්තස්ස මනයෝ චෝරේසි කියලා තියෙනවා. එතකොට චෝරෝ කියලා කියන්නේ සොරා පඨම විභක්ති ඒක වචනයක් සොරා මම පුත්තස්ස මගේ පුත්‍රයාගේ. එතකොට මම කියලා කියන එක ගරන් තියෙන්නේ චට්ටි ඒක වචනේ මම. එතකොට පුත්තස්ස කියනකොට ඒත් එහෙම තමයි පුත්‍රයාගේ මගේ පුත්‍රයාගේ ඒකත් චට්ටි ඒක වචනෙන් තියෙන පුත්තස්ස කියන එකත් මනයෝ කියනකොට මැණික් කියනකොට ဒုတိ ය විභක්ති බහුවචනෙන් තියෙන මනයෝ මැණික් චෝරේසි සොරකම් කෙරුවේය කියලා අපි දාලා තියෙන්නේ පඨම පුරුෂ ඒක වචනින්. මොකද මේකේ කර්තෘ ඒක වචන. මොකද සොරා තමයි හොරකම් කරලා තියෙන නිසා. එතකොට චෝරෝ සොරා මම පුත්තස්ස මගේ පුත්‍රයාගේ මනයෝ මැණික් චෝරේසි සොරකම් කෙරුවේය කියලා යොදන්න ඕන. ඊට පස්සේ 9 වෙනි එක ඉසයෝ මයිහං ගේහේ න වසින්සු කියලා තියෙනවා. ඉසයෝ කියලා කියනකොට මේ ඉසි කියලා කියන්නේ ඍෂිවරයා. එතකොට මේ තාපසයන්ට ඉසිවරුන්ට කියනවා. එතකොට ඉසයෝ කියලා කියනකොට ඍෂිවරු මයිහං කියන්නේ මගේ චට්ටි ඒක වචනේ මයිහං මගේ ගේහේ ගෙයි අන්න ගේ ආධාර කරගෙන ඉඳලා තියෙන්නේ. ඒ නිසා සත්තමී ඒක වචනෙන් තියෙන ගෙයි න වසින්සු නොවසුආහ අතීත කාල මේ න කියන එකෙන් නැහැ කියන අර්ථය අරන් තියෙනවා. එතකොට වසින්සු කියනකොට පඨම පුරුෂ බහුවචනින් යොදලා තියෙනවා. නොවසුආහ වාසය නොකලාහ කියන අර්ථයයි. එතකොට 9 වෙනි එකෙන් කියන්නේ ඉසයෝ ඍෂිවරු මයිහං ගේහේ මගේ ගෙහි න වසින්සු නොවසූහ කියලා අපි දන්ට ඕන. එතකොට 10 වෙනි එක කවි තව පුත්තානං ධම්මං දේශේසි. ඊට පස්සේ කියනවා කවි පඬිතයා තව පුත්තානං තව කියලා කියන්නේ තොපගේ පුත්තානම් පුත්‍රයන්ට ධම්මං ධර්මය දේශේසි දේශනා කෙරුවේය කියන අර්ථයයි මෙතන තියෙන්නේ.
කවි කියන්නේ කර්තෘ කෙනෙක් නෑ. මෙතන මේ කවි කවි. එයා තමයි දේශනා කරේ. එතකොට එයා තමයි කර්තෘ වෙන්නේ කවි. පඬිතයා තව පුත්තානං තොපගේ පුත්‍රයන්ට තොපගේ තව කියන්නේ චට්ටි ඒක වචන පුත්තානං කියලා කියනකොට මෙතන ඇවිල්ලා තියෙන චතුත්ථි බහුවචනෙන් තියෙන. මොකද පුත්‍රයන්ගේ ධර්මයට ලැබුණේ. ඒක නිසා පුත්තානම් පුත්‍රයන්ට ධම්මං ධර්මයේ මේක ဒုတိ ය විභක්ති ඒක වචනයක් කර්මී ධම්මං ධර්මයේ දේශේසි දේශනා කෙරුවේය. අතීත කාල පඨම පුරුෂ ඒක වචනෙන් තියෙන. එතකොට 10 වෙනි එක කියන්නේ කවි පඬිතයා තව පුත්තානම් තොපගේ පුත්‍රයන්ට ධම්මං ධර්මයේ දේශේසි දේශනා කෙරුවේය කියන අර්ථයයි. ඊට පස්සේ 11 වෙනි එක අම්හේසු ක්‍රෝධෝ නත්ති කියලා තියෙනවා. එතකොට අම්හේසු කියලා කියනකොට මෙතන අපිට යොදන්න පුළුවන් අම්හේසු අප කෙරෙහි ක්‍රෝධෝ ක්‍රෝධය නත්ති නැත කියන අර්ථයයි මෙතන ගන්න ඕන. අම්හේසු අප කෙරෙහි ක්‍රෝධෝ නේ අම්හේසු කියලා කියන්නේ අප කෙරෙහි කියන්නේ සත්ත්මී බහුවචනෙන් තියෙන්නේ. අම්හේසු අප කෙරෙහි ක්‍රෝධෝ ක්‍රෝධය නත්ති නැත කියන අර්ථය ගන්න අපි නත්ති කියලා යොදන්න ඕන. ඊට පස්සේ 12 වෙනි එක තුම්හේ වාණිජස්ස අජේ කිනිත්ත කියලා තියෙනවා. එතකොට තුම්හේ තොපි වාණිජස්ස වෙලෙන්දාගේ අජේ කියලා කියන්නේ එළුවෝ. ඒ කියන්නේ ဒုတိ ය විභක්ති බහුවචනෙන් තියෙන එළුවෝ කිනිත්ත මිලදී ගන්නහු කියලා අපි මිලදී ගන්නවු නැත්නම් මිලදී ගන්නහු කියලා අපි යොදන්න පුළුවන්. ඒක මජ්ජම පුරුෂ බහුවචනෙන් කොහොම හරි තියන්න ඕන. ඒතකොට තුම්හේ තොපි වාණිජස්ස අජේ වෙලෙන්දාගේ එළුවෝ කිනිත්ත මිලදී ගන්නෙහු කියලා අපිට යොදන්න පුළුවන් අතීත කාල මජ්ජම පුරුෂ බහුවචනයක් විදිහට. ඊට පස්සේ 12 වෙනි එක 13 වෙනි එක මයං භූපතිනෝ මිගේ වික්කිනිම්හ කියලා තියෙනවා. එතකොට මයං කියන්නේ අපි භූපතිනෝ කියලා කියන්නේ රජතුමාගේ චට්ටි ඒක වචනෙන් තියෙන භූපතිනෝ රජතුමාගේ මිගේ කියලා කියන්නේ මුවන් ဒုတိ ය විභක්ති බහුවචනේ මිගේ මුවන් වික්කිනිම්හ අපි අතීත කාල උත්තම පුරුෂ බහුවචනෙන් තියෙන. මොකද මේකේ කර්තෘ මයං නිසා. ඒ නිසා වික්කිනිම්හ කියනකොට විකුණු වෙමු කියලා අපිට යොදන්න පුළුවන් එතනදී. එතකොට මයං අපි භූපතිනෝ මිගේ රජතුමාගේ මුවන් වික්කිනිම්ම විකුණු වෙමු කියලා අපි යොදන්න ඕන. ඊට පස්සේ 14 වෙනි එක ගහපතිනෝ පුත්තෝ මම් පහරි කියලා තියෙනවා. ගහපතිනෝ ගෘහපතියාගේ කියන එක චට්ටියේ ඒක වචනින් තියෙන්නේ. ගෘහපතියාගේ පුත්තෝ පුත්‍රතෙම මං කියනකොට මට පහර දුන්නේය කියන අර්ථයයි මෙතන තියෙන්නේ. එතකොට ගහපතිනෝ ගෘහපතියාගේ පුත්තෝ පුත්‍රතෙමේ මං මට පහර දුන්නේය කියන අර්ථයයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ 15 වෙනි එක අධිපතිනෝ දාසා මම ගෝනේ පහරින්සු. ඊට පස්සේ ඒ කියනවා කොහොමද අධිපතිනෝ කියනකොට නෝ කියන ප්‍රත්‍ය එකතු වෙලා තියෙන්නේ. ඒක චට්ටි විභක්ති ඒක වචන මේක ඉකාරාන්ත શબ્දය. එතකොට අධිපතියාගේ දාසයෝ පඨම විභක්ති බහුවචනයේ තියෙන දාසයෝ මම ගෝනේ මගේ ගොන්නුන්ට කියන අර්ථය මගේ ගොන්නුන්ට මම කියනකොට චට්ටි ඒක වචනෙන් තියෙනවා අම්ම શબ્දය. ගෝනේ කියනකොට ဒုတိ ය විභක්ති බහුවචනයේ ගොන්නුන්ට පහරින්සු පහර දුන්නාහ අතීත කාල පඨම පුරුෂ බහුවචනෙන් තියෙනවා. එතකොට අධිපතිනෝ දාසා අධිපතියාගේ දාසයෝ මම ගෝනේ මගේ ගොනුන්ට පහරින්සු පහර දුන්නාහ කියලා යොදන්න ඕන. ඊට පස්සේ 16 අහං අම්මාකං වීහිං න ගන්හිං කියලා තියෙනවා. එතකොට අහං කියන්නේ මම මෙතන එන්නේ 16 අහං තුම්හාකං වීහිං න ගන්හිං කියලා. ඉස්සල්ලා කියනකොට ටිකක් වැරදුනා. එතකොට අහං කියන්නේ මම තුම්හාකං වී තොපලාගේ වී චට්ටි ඒක වචනින් තමයි තුම්හාකං කියලා තියෙන තොපලාගේ වීහිං කියනකොට ဒုတိ ය විභක්ති ඒක වචනේ වීහිං න ගන්හිං මෙතන තියෙනවා. එතකොට නොගන්නිමි කියන එක අතීත කාල උත්තම පුරුෂ ඒක වචනෙන් තමයි මේ ගන්හිං කියන එක ගන්නවා කියන එක තමයි ගන්හිං කියන්නේ. ගන්නිමි කියන එක
ගත්තෙමි කියන එකයි ගන්හින් කියන්නේ ගත්තෙමි. නමුත් මෙතන මේ නයන්න ඇවිල්ලා තියෙන එක නෑ කියන එක. නොගත්තෙමි කියලා දාන්න ඕන අතීත කාල ක්‍රමයට. එතකොට අහං මම තුම්හාකං වීහින් තොපලාගේ වී න ගන්හින් නොගත්තෙමි කියලා අපිට යොදන්න පුළුවන්. ඊට පස්සේ 17 දීපි මිගම්හා න දාවි. දීපි කියලා කියන්නේ දිවියා මිගම්හා කියලා කියනකොට මේ උම්හා කියන ප්‍රත්‍ය එකතු වෙලා තියෙන. ඒ කියන්නේ අවදියක්. ඒ කියන්නේ තැනකින් වෙන්වීමක් කියන අර්ථය. එතකොට ඒ කියන්නේ පංචමී විභක්ති ඒක වචනයෙන් තියෙන. එතකොට මිගම්හා කියලා කියන්නේ මුවා කෙරෙන් න දාවි නොදිව්වේය. දාවි කියන්නේ දිව්වේය. න එනකොට නොදිව්වේය කියන අර්ථය ගන්න ඕනේ. එතකොට 17 දීපි දිවියා මිගම්හා මුවා කෙරෙන් න දාවි නොදිව්වේය කියලා අපි ගන්න ඕන. ඊට පස්සේ 18 තුම්හි අබයෝ මා මාරේත කියලා තියෙනවා. තුම්හි තොපලාගේ අහයෝ කියලා කියන්නේ අහි කියන්නේ සර්පයාට මේක අහයෝ කියලා ඇවිල්ලා තියෙනවා ඉකාරාන්ත શબ્දයක්. එතකොට සර්පයෝ කියලා දාන්න ඕන. පඨම විභක්ති බහුවචනෙන් තියෙන සර්පයෝ තුම්හි තොපලාගේ අහයෝ ඒ කියන්නේ සර්පයෝ මා මාරේත. මාරේත කියලා කියන්නේ නොමරව්. ඒ කියන්නේ වර්තමාන මජ්ජම පුරුෂ බහුවචනෙන් තියෙන. මොකද මේකේ කතෘ විදියට තුම්හි විදියට තියෙන නිසා. එතකොට මාරේහු කියලා තියෙනවා. එතකොට මරහු කියලා තියෙනවා. එතකොට මේ මා කියන එකෙන් වැලකීමක් තියෙනවා. නොමරහු කියලා අපි ඒක යොදන්න ඕනේ. එතකොට 18 වෙනින් කොහොමද ආවේ? තුම්හි තොපි අබයෝ තුම්හි තොපලාගේ අබයෝ සර්පයෝ මා මාරේත නොමරව් කියන එකයි මෙතන අර්ථය. මෙතන මා කියන එකෙන් අදහස් කරන්නේ බලකීමක් නැහැ කියන අර්ථය. පටල ගන්න එපා. ඊට පස්සේ 19 මයං අතිතීනං ආහාරම් පචාම කියලා තියෙනවා. එතකොට මයං කියලා කියන්නේ අපි අතිතීනං ආගන්තුකයන්ට කියනකොට මෙතන තියෙන්නේ චතුත්ථ විභක්ති බහුවචනෙයි. පටල ගන්න එපා චතුත්ථ විභක්ති බහුවචනෙයි. එතකොට අතිතීනං ආගන්තුකයන්ට ආහාරයක් පචාම පිසන්නෙමු වර්තමාන කාල උත්තම පුරුෂ බහුවචනෙන් තියෙන පිසන්නෙමු කියලා තියෙනවා. එතකොට 19 කොහොමද? මයං අපි අතිතීනං ආගන්තුකයන්ට ආහාරයක් පචාම පිසන්නෙමු කියලා හිතන්න ඕන. එතකොට 20 තියෙනවා කපයෝ මං ආහාරං යාචින්සු. කපයෝ කියලා කියන්නේ මේ කපි කියන එක කපයෝ වෙලා තියෙනවා යෝ ප්‍රත්‍ය එකතු වෙලා. එතකොට කපයෝ කියනකොට වඳුරෝ ඉකාරාන්ත શબ્දයක්. වඳුරෝ මං කියනකොට මෙතන මගේ කියන අර්ථය මෙතන ගන්න පුළුවන් අපිට. නැත්තම් මගේ කියන අර්ථය ගන්නම චට්ටි එක වචන මගේ ආහාරයක් යාචින්සු ඉල්ලුවාහ කියලා අතීත කාල පඨම පුරුෂ බහුවචනින් යොදන්න පුළුවන්. එතකොට කොහොමද විස්සාවේ? කපයෝ වඳුරෝ මං ආහාරම් මගේ ආහාරයක් යාචින්සු ඉල්ලුවාහ කියලා අපි යොදන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ අභ්‍යාස 9 පාලියට නැගිය යුතුයි කියලා. අපි ඒක කොහොමද කරන්න කියලා කතා කරගෙන යමු. පළවෙනි එක තියෙනවා මම මගේ මැණික් වෙලෙන්දාට වික්කිමි කියලා. එතකොට මම කියන එකට අහං, මගේ කියනකොට මයිහං, මනයෝ මැණික් කියන එකට අපිට ගන්න පුළුවන් මනයෝ, වෙලෙන්දාට කියනකොට වාණිජස්ස, වික්කිමි කියනකොට වික්කිනින් කියලා උත්තම පුරුෂ ඒක වචනින් යොදන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක අපි අපේ ගොන්නු දාසයන්ට දුන්නෙමු කියලා තියෙනවා. අපි කියනකොට මයං, අපේ කියනකොට අම්හාකං, ගොන්නු කියනකොට මෙතන ဒုတိ ය විභක්ති බහුවචනයෙන් තියෙන්න ඕන. එතකොට ගෝනේ දාසයන්ට තමයි ඒව ලැබුණේ. ඒ නිසා චතුත්ථ ඒක වචනයෙන් තියෙන්න ඕන. දාසයන්ට කියනකොට බහුවචනයෙන් තියෙන චතුත්ථ විභක්ති බහුවචනයෙන් දාසානං දුන්නෙමු කියනකොට දදිම්හ කියලා නැත්තම් දදිම්හා කියලා අපිට යොදන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි එක තෙපි මාගෙන් කඩුවක් මෙලදී ගත්තහු කියලා තියෙනවා. තෙපි කියලා කියනකොට තුම්හේ මාගෙන් මගේ කෙරෙන් තමයි පංචමී විභක්ති ඒක වචනින් යොදන්න ඕන. මයා මගෙන් කියනකොට මයා
කඩුවක් කියනකොට අසින් මිලදී ගත්තහු කියනකොට කිනින්සු කියලා මිලදී ගත්තහු කියනකොට අපිට යොදන්න පුළුවන් මේක දැන් තොපිනේ මගෙන් කඩුවක් මිලදී ගත්තේ. එතකොට උත්තම මේ මජ්ජිම පුරුෂ බහුවචනින් අපි ගන්න ඕන. එතකොට අපිට පුළුවන් කිනිත්ත කියලා යොදන්න. එතකොට තොපි තුම්හේ මයා අසින් කිනිත්ත කියලා අපි යොදන්න ඕන මේ කාරණේ. ඊට පස්සේ හතරවෙනි එක තෝ වඳුරන්ට අත්වලින් නොගසව කියලා තියෙනවා. එතකොට තෝ කියලා එකට අපි දාන්න පුළුවන් තුවන් වඳුරන්ට ඒ වඳුරු තමයි පහර වලට ලක්ුනේ. එතකොට කපින් කියලා දාන්න පුළුවන් කපින් වඳුරන්ටනේ. එතකොට බහුවචනින් දාන්න ඕන කපිනෝ කියලා අපි දාන්න පුළුවන්. වඳුරන්ට කියනකොට කපිනෝ තුවන් කපිනෝ අත්වලින් අත් කරනු කොටගෙන කියන එක. එතකොට හත්තේබි නැත්තම් හත්තේහි කියලා යදන්න පුළුවන්. නොගසව කියනකොට පහරි නොගසව කියනකොට මේක වර්තමානයේ තියෙන්නේ. පහරසි කියලා අපිට මා පාරසි කියලා යොදන්න ඕන. න කියන එකට වඩා හොඳයි මා පහරසි කියලා යොදන්න. එතකොට තෝ වඳුරන්ට අත්වලින් නොගසව කියලා කියනකොට හතරවෙනි එකේදී අපිට දාන්න පුළුවන් තුවන් කපීනං හත්තේන මා පහරසි කියලා අපි යොදන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි එක අධිපතියා පර්වතයෙන් සිංහයෙකු ගෙනාවේය කියලා තියෙනවා. අධිපති කියනකොට අධිපති කියලා පඨම විභක්ති එක වචනේ තියෙන්න ඕන. අධිපති පර්වතයෙන් කියනකොට වෙන්වීමක්. එතකොට පංචම විභක්ති එක වචනේ තියෙන්න ඕන. පබ්බතම්හා සිංහයෙකු කියනකොට මේක ဒုတိ ය විභක්ති එක වචනේ තියෙන්න ඕන. සීහං ගෙනාවේය කියනකොට මේක අතීත කාල විදිහට තියෙන්නේ ආනේසි කියලා යොදන්න ඕන. එතකොට පස්වෙනි එක කොහොමද ආවේ? අධිපතියා පර්වතයෙන් සිංහයෙකු ගෙනාවේය කියනකොට අධිපති පබ්බතම්හා සීහං ආනේසි කියලා යොදන්න ඕන. ඊට පස්සේ හයවෙනි එක භික්ෂුතෙම තොපට ධර්මයේ 200 කියලා අපි මෙතන තියෙනවා. එතකොට භික්ෂුතෙම කියනකොට මුනි කියලා අපි දාන්න පුළුවන්. මුනි තොපට. එතකොට අපිට පුළුවන් තුයිහං තොපට ධර්මයේ කියනකොට ධම්මං ධර්මයේ දේසී කියලා අපිට යොදන්න පුළුවන්. දේසී කියලාම යොදන්න අපිට පුළුවන්. මෙතන මේ දේශනා කෙරුවේය කියන එකයි මේ සිංහල තියෙන්න ඕන. එතකොට පාලි එනකොට දේසී කියලා අපිට යොදන්න පුළුවන්. ඒක කොහොමද එහෙනම් ආයිත් දාන්නේ? හයවෙනි එක භික්ෂුතිම මුනි තුයිහං ධම්මං දේසී කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ හත්වෙනි එක අපි සර්පයන්ට ආහාර දුනිමු කියලා තියෙනවා. එතකොට අපි කියන එකට මයං සර්පයන්ට තමයි මේ ආහාර ලැබුණේ. එතකොට චතුත්ථ විභක්ති ඒක වචනේ සම්ප්‍රදානය. එතකොට අහිස්ස නැත්තම් අහිනෝ කියලා අපි දාන්න පුළුවන්. මේ නෑ චතුත්ථ විභක්ති බහුවචනින් එන්න ඕනේ. එතකොට අහීනං කියලා දාන්න ඕනේ. සර්පයන්ට කියනකොට අහීනං කියලා දාන්න ඕනේ. ආහාර කියනකොට ආහාරං කියන්නත් පුළුවන්. ඕනම් බහුවචනෙන් තියන්න පුළුවන් ဒုတိ ය විභක්ති බහුවචනින් ආහාරේ. දුනිමු කියනකොට අපිට දාන්න පුළුවන් දදිම්හ කියලා අපිට යොදා ගන්න පුළුවන්. එතකොට ආයිත් බලමු හත්වෙනි එක අපි මයං සර්පයන්ට අහීනං ආහාර කියනකොට ආහාරේ දදිම්හ කියලා යොදන්න පුළුවන්. ඒක උත්තම පුරුෂ බහුවචනින් යොදන්න ඕන අතීත කාල. ඊට පස්සේ 8 වෙනි එක ගහපතියාගේ දාසියෝ අපේ වී ගෙන ගියහ කියලා තියෙනවා. ඊට පස්සේ ගෘහපතියාගේ දාසයෝ අපේ වී ගෙන ගියහ කියලා තියෙනවා 8 වෙනි එක. එතකොට ගෘහපතියාගේ කියනකොට මෙතන චට්ටි විභක්ති ඒක වචනේ තියෙන්න ඕන ගහපතිස්ස. එතකොට දාසෝ කියනකොට දාසයෝ කියනකොට දාසෝ කියලා අපි යොදන්න ඕන. අපේ වී එතකොට අම්හාකං වීහින් නැත්තම් වීහේ කියලා අපි දාන්න පුළුවන්. ගෙන ගියහ කියනකොට අපිට මේකෙදී දාසයෝන ගෙන ගියේ බහුවචනින් තියෙන පඨම පුරුෂ බහුවචනින් තියෙන්න ඕන. හරින්සු
කියලා යොදන්න පුළුවන් ගෙන ගියහ කියන අර්ථය ගන්න. එතකොට කොහොමද ලියන්නේ 8 වෙනි එක ගහපතියාගේ කියනකොට ගහපතිස්ස දාසයෝ කියනකොට දාසා අපේ වී අම්හාකං වීහේ නැත්තම් වීහින් ගෙන ගියහ කියනකොට හරින්සු කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ 9 වෙනි එක උඹලා මුහුදට නොගියහුය කියලා තියෙනවා. උඹලා කියලා කියනකොට උඹලා කියන එකට කියනකොට පුළුවන් තුම්හේ උඹලා තුම්හේ මුහුදට උද්දින් මුහුදට කියනකොට උද්දින් ගියාහුය කියනකොට පඨම පුරිස බහුවචනින් තියෙනවා. එතකොට ගච්චින්සු නෑ අපිට මේ ගච්චින්සු කියලා අපිට යොදන්න පුළුවන්. එතකොට නොගියාහ කියනකොට න ගච්චින්සු කියලා අපිට යොදන්න පුළුවන්. එතකොට 9 වෙනි එක කොහොමද දෙන්නේ? උඹලා තුම්හේ උද්දින් න ගච්චින්සු කියලා අපිට යොදන්න පුළුවන්. ඊට පස්සේ 10 වෙනි එක මාගේ මිටෙහි මණිකන් නැත්තාහ කියලා තියෙනවා. ඒක කොහොමද ලියන්නේ? මාගේ කියනකොට මයිහං කියලා යොදන්න පුළුවන්. මිටෙහි කියනකොට මුට්ටිම්හි, ඒ කියන්නේ මිටෙහි කියනකොට මුට්ටිම්හි, මණික් කියනකොට ဒုတိ ය විභක්ති බහුවචනින් තියෙන්න ඕන. ඒ කියන්නේ මනයෝ නැත්තාහ නත්ති කියලා අපිට යොදන්න පුළුවන්. එතකොට 10 වෙනි එක කොහොමද ආවේ? මයිහං මිටෙහි මුට්ටිම්හි මුට්ටිස්මින් මනයෝ නත්ති කියලා අපිට යොදන්න පුළුවන්. ඊට පස්සේ 11 වෙනි එක පණ්ඩිතයාගේ පුතා බල්ලාට සැරයටකින් ගැසුවේය කියලා තියෙනවා. එතකොට කොහොමද අපි මේකට යොදන්නේ? පණ්ඩිතයාගේ පුතා. එතකොට පණ්ඩිතස්ස පුත්තෝ පණ්ඩිතයාගේ පුතා කියනකොට පණ්ඩිතස්ස පුත්තෝ බල්ලාට. එතකොට බල්ලා තමයි පහරට යටත් උනේ. එතකොට කර්මයක්. ဒုတိ ය විභක්ති ඒක වචනින් තියෙන්න ඕන. සුනකං සැරයටියකින් සැරයටිය ආධාර කරගෙන කර්ණ කරගෙන කරලා තියෙන. එතකොට කර්ණ විභක්තියෙන් තියෙන්න ඕන. ඒක වචනින්. එතකොට යට්ටිනා සැරයටියකින් කියනකොට යට්ටිනා ගැසුවේ කියනකොට පහරී කියලා අපිට දාන්න පුළුවන්. එතකොට 11 වෙනි කොහොමද ආවේ? පණ්ඩිතයාගේ පුතා පණ්ඩිතස්ස පුත්තෝ බල්ලාට සුනකං සැරයටියකින් යට්ටිනා ගැසුවේ කියනකොට පහරී කියලා අපිට දාන්න පුළුවන්. ඊට පස්සේ 12 වෙනි එක අපගේ පුත්‍රයෝ ඉරිෂ්‍ය. එතකොට මෙතන මේ අපගේ 12 වෙනි එකේ කොහොමද එන්නේ? අපගේ පුත්‍රයෝ අම්හාකම් පුත්තා ඉරිසියාගෙන් ඉසිනා උග්ගන්ති ඒ කියන්නේ වර්තමාන කාලේ බහුවචනෙන් තියෙන්න ඕන. ඊට පස්සේ 13 වෙනි එක උගේ වඳුරා ගහෙන් වැටුනේය කියලා තියෙනවා. එතකොට උගේ වඳුරා කියනකොට අපිට දාන්න පුළුවන් උගේ වඳුරා කියනකොට තුයිහං වානරා උගේ වඳුරා කියනකොට පොඩ්ඩක් ඉන්න. උගේ වඳුරා තුයිහං වානරා ගහෙන් ගහ කෙරෙන් තමයි වෙන් වුනේ. එතකොට රුක්කම්හා වැටුනේ කියනකොට පති කියලා අපිට දාන්න පුළුවන්. ඊට පස්සේ 14 වෙනි එක මාගේ බල්ලා මා සමග ගෙට ගියේය කියලා තියෙනවා. මගේ කියනකොට මයිහං කියලා දාන්න පුළුවන්. බල්ලා කියනකොට සුනකෝ මා සමග කියනකොට මයිහං මයා සද්දින් කියලා තියෙනවා. අපි කිව්වා මේ සමග කියලා කියනකොට තතියාවෙන් දාන්න ඕනේ. එතකොට මා සමග කියනකොට මයා සද්දින් ගෙට කියනකොට ගේහං ගේය කියනකොට ගච්චි කියලා යොදන්න ඕනේ. එතකොට 14 කොහොමද ඉන්නේ? මාගේ කියනකොට මයිහං සුනකා කියනකොට සුනකෝ මා සමග මයා සද්දින් ගෙට කියනකොට ගේහං ගේය කියනකොට ගච්චි කියලා යොදන්න ඕනේ. ඊට පස්සේ 15 වෙනි එක මාගේ පුත්‍රයාගේ පය සර්පේ දෂ්ට කළේය කියලා තියෙනවා. ඒක කොහොමද කියන්නේ? මාගේ පුත්‍රයාගේ කියනකොට මයිහං පුත්තස්ස මාගේ පුත්‍රයාගේ කියනකොට චට්ටි වලින්මයි තියෙන්නේ. මයිහං පුත්තස්ස පය මගේ පුත්‍රයාගේ පය තමයි දෂ්ට කරලා තියෙන්නේ. එතකොට පාදං ඒක තමයි කර්මය වෙන්නේ. පාදං සර්පේක් තමයි දර්ශිත කරලා තියෙන්නේ. එතකොට සර්පයා තමයි කතෘ වෙලා තියෙන්නේ. එතකොට අහි දෂ්ට කලේ කියනකොට දසි කියලා අපිට
යොදන්න පුළුවන්. එතකොට 15 වෙනි කොහොමද ආවේ? මාගේ පුත්‍රයාගේ පය සර්පේ දෂ්ට කළේ කියනකොට මයිහං පුත්තස්ස පාදං අහි දසි කියලා යොදන්න ඕන. ඊට පස්සේ 16 වෙනි එක දිව්‍යා මාර්ගයේදී ගොනුකු මැරුවේය කියලා තියෙනවා. එතකොට දිව්‍යා කියනකොට දීපි මාර්ගයෙහි දී. එතකොට සත්ත්මී ඒක වචනෙන් තියෙන මග්ගේ ගොනිකු ගෝණං මැරුවේ කියනකොට මාරේසි අතීත කාල පඨම පුරුෂ ඒක වචනෙන් තියෙන්න ඕන. එතකොට දිව්‍යා මාර්ගයේදී ගොනුකු මැරුවේ කියනකොට දීපි මග්ගේ ගෝණං මාරේසි කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ 17 වෙනි එක අපි රජුගේ කඩුව නොබැලුවෙමු කියලා තියෙනවා. එතකොට අපි කියන්නේ මයං රජුගේ කඩුව කියනකොට භූපාලස්ස අසින් මේ අසින් කියනකොට ဒုတိ ය විභක්ති ඒක වචනින් තියෙනකොට අසින් නොබැලුවෙමු කියනකොට න ඕලෝකයිම්හ කියලා අපි නැත්තම් න ඕලෝකයිම්ම නැත්තම් න පස්සිම්හ කියලා අපිට දාන්න පුළුවන්. ඊට පස්සේ 18 වෙනි එක මම මුවන් ළඟට නොගියමි කියලා තියෙනවා. එතකොට මම කියන්නේ අහං මුවන් ළඟට මිගස්ස සන්තිකං අපි ওই විදිහටමයි දාන්නේ. මිගස්ස සන්තිකං කියලා තියෙනවා. මුවන් ළඟට කියනකොට මිගස්ස සන්තිකං නොගියමි කියනකොට නොගියමි කියන අතීත කාලේ තියෙන්නේ න ගච්චින් කියලා අපිට දාන්න පුළුවන්. ඊට පස්සේ 19 වෙනි එක අපේ මිත්‍රයෝ සිංහම් බැලූහ කියලා තියෙනවා. එතකොට 19 වෙනි කොහොමද ආවේ? අපේ මිත්‍රයෝ අම්හාකං මිත්තා අපේ මිත්‍රය කියනකොට අම්මහකම් මිත්තා සිංහයන් කියනකොට ဒုတိ ය බහුවචනින් තියෙන්න ඕන සීහේ බැලූහ. එතකොට මෙතන මේ බැලූහ කියනකොට මිත්‍රයෝ කියලා බහුවචනින් තියෙනකොට අතීත කාල නිසා පස්සින්සු කියලා තියෙනවා. එතකොට අපේ මිත්‍රයෝ සිංහයන් බැලූහ කියනකොට අම්හාකම් මිත්තා සීහේ පස්සින්සු කියලා යොදන්න ඕන. ඊට පස්සේ 20 වෙනි එක තෝ පණ්ඩිතයාගෙන් පක්ෂිකු මිලදී ගත්තේහි කියලා තියෙනවා. එතකොට තෝ කියනකොට ත්වන් පණ්ඩිතයාගෙන් පණ්ඩිතයා කෙරෙන් තමයි වෙලා තියෙන්නේ. එතකොට පංචමී ඒක වචනෙන් තියෙනකොට අපිට තියෙන්න පුළුවන් පණ්ඩිතයාගෙන් කියනකොට කවිනා පක්ෂිකු පක්කින් මිලදී ගත්තේහි කියනකොට අර තෝ කියනක මධ්‍යම පුරුෂේ ඒක වචනින් තියෙන්න ඕන මිලදී ගත්තෙහි කියනකොට කිනෝ කියලා අපිට දාන්න ඕන. එතනදී මිලදී ගත්තෙහි කියනකොට කිනෝ කියලා අපි යොදන්න ඕන. එතකොට තුවන් කවිනා පක්කින් කිනෝ කියලා තිබ්බනම් හරි. ඔන්න ඔය විදිහට අපිට මේ අභ්‍යාසය සිදු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ තියෙනවා අඩුතැම් තුම්හම්ම ශබ්ද යෝග ලෙස යොදා පිරවිය යුතුයි කියලා කොටසකුත් ඊළඟ පිටුවේ තියෙනවා. ඉතින් ඒකෙදිත් අමාරු දෙයක් නෙමෙයි. ඉතින් ඒක සාමාන්‍ය විදියට අපිට කරන්න පුළුවන්. එතකොට මෙතන පචත කියලා තමයි ක්‍රියාපදයේ තියෙන්නේ. ඒ කියන්නේ මධ්‍යම පුරුෂ බහුවචනෙන් තියෙනවා. ඒක එහෙනම් අපිට පුළුවන් එහෙනම් අපි කතෘව තියන්න ඕන හරි වාරෙම තුම්හේ පචත තෝ පිසහු කියලා අපි යොදන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක වික්කි නිම්හ කියලා තියෙනවා. අතීත කාල උත්තම පුරුෂ බහුවචන. එහෙනම් වික්කි නිම්හ කියලා තියෙනවා නම් කතෘව අපි තියන්න ඕන මයං කියලා. අපි විකුණුවෙමු කියලා යොදන්න ඕන. ඊට පස්සේ තුන්වෙනි එක අදාසි කියලා කියන්නේ දුන්නේය කියන අර්ථයේ. එතකොට අපි මේක කතෘව තියන්න ඕන අපිට පුළුවන් වානිජා. එතකොට අපිට පුළුවන් මෙතන අදාසි කියලා කියනකොට දුන්නේය කියන අර්ථය නිසා අපිට පුළුවන් වානිජෝ වගේ පඨම විභක්තියෙන් ඒක වචනින් අපිට පදයක් තියන්න වානිජෝ කියන්න පුළුවන්. වෙන දෙයක් තියන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි එක සුනාත අසහු කියලා කියන්නේ වර්තමාන ක්‍රියාපදවල මධ්‍යම පුරුෂ බහුවචනයෙන් තියෙන. එහෙනම්
තුම්හේ තොපි අසව මේ කියලා අපට යොදන්න ඕන. අසහු කියන එක අසව නෙමෙයි අසහු කියන අර්ථයයි මෙතන සුණාත කියන එක එනකොට එන්නේ. ඊට පස්සේ පස්වෙනි එක බුංජිත්ත කියලා තියෙනවා. මේක අපට ඇවිල්ලා තියෙන්නේ මජ්ජම් පුරුෂ බහුවචනයක් තමයි මේ බුංජිත්ත වැළඳු වෙහු කියන එක අතීත කාල එකක් විදිහට. එහෙනම් තුම්හේ කියන එකට අපි තියන්න ඕන තුම්හ શબ્දයක් විදිහට බහුවචනෙ. එතකොට ඒක එහෙම තියෙනවා. එතකොට 6 වෙනි එක නිසීදසි කියනකොට මේ මජ්ජම් පුරුෂ ඒක වචනෙන් තියෙන වර්තමාන ක්‍රියාපදයක්. එතකොට නිදන්නෙහි නිදාගෙන ඉන්නව වර්තමාන කාලයේ තියෙන. එතකොට අපිට පුළුවන් සෝ නෑ මෙතනදී මේ නිසීදසි කියලා තියෙන නිසා මජ්ජම් පුරුෂයෙන් තියන්න ඕනේ. එතකොට අපි කොහොමද දාන්නේ? තුවන් නිසීදසි කියලා අපි යොදන්න ඕනේ. ඊට පස්සේ 7 වෙනි එක සුනාමි කියලා තියෙන්නේ ඇසුෙමි කියන්නේ වර්තමාන ක්‍රියාපදයක තියෙන උත්තම පුරුෂ බහුවචනෙන් තියෙන්නේ ඇසු අසන්නෙමි කියන අර්ථය. එතකොට අපිට පුළුවන් මයං අපි අසන්නෙමු කියලා දාන්න. මෙතන මයං කියන එක දාන්න පුළුවන්. ඊට පස්සේ 8 වෙනි එක බුංජාමි වළඳන්නෙමි කියන අර්ථයේ වර්තමාන ක්‍රියාපදයක් උත්තම පුරුෂ ඒක වචනෙන්. එහෙනම් අහං නෑ මෙතනදී සුනාම 7 වෙනි එක මට වැරදුනා. මෙතන සුනාම නෙමෙයි සුනාමි කියලා තියෙන්නේ. එහෙනම් අපි මේකදී යොදන්න ඕනේ. එතකොට උත්තම පුරුෂ ඒක වචනින් එතකොට අහං සුනාමි මම අසන්නෙමි කියන අර්ථයේ. ඊට පස්සේ බුංජාමි කියන කොටත් බලඳන්නෙමි කියලා වර්තමාන කාල උත්තම පුරුෂ ඒක වචනෙන් තියෙන්නේ. එතකොට අහං බුංජාමි මම බලඳන්නෙමි කියලා යොදන්න ඕනේ. ඊට පස්සේ 9 වෙනි එක නිසීදිම්හා කියලා තියෙනවා. මේක අතීත කාල ක්‍රියාපදයක් උත්තම පුරුෂ බහුවචනෙන් තියෙන්නේ. නිදාගත්තෙමු කියලා තියෙන්නේ. එහෙනම් මයං නිසීදිම්හා අපි නිදාගත්තෙමු කියලා යොදන්න ඕනේ. ඊට පස්සේ 10 වෙනි එක සයසි කියලා තියෙන්නේ. ඒ කියන්නේ වර්තමාන කාල මජ්ජම් පුරුෂ ඒක වචනෙන් තියෙන්නේ. එතකොට අපිට පුළුවන් තුවන් සයසි තෝ නිදන්නෙහි කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ 11 වෙනි එක සුනාම කියලා තියෙනවා. එතකොට මේක වර්තමාන ක්‍රියාපදයක්. ඒ වගේම උත්තම පුරුෂ බහුවචනේ. එහෙනම් මයං සුනාම අපි අසන්නෙමු කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ 12 වෙනි එක ජානාසි කියලා තියෙනවා. දැනගන්නෙහි දැනගනිව කියලා තියෙනවා. එතකොට වර්තමාන කාල මජ්ජම් පුරුෂ ඒක වචනයක් තියෙන්නේ. එහෙනම් අපට පුළුවන් මෙතනදී තුවන් ජානාසි තෝ දන්නෙහි දනුව කියන අර්ථය ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා අඩුතැන් යෝග්‍ය ක්‍රියාපද වලින් පිරවිය යුතුයි කියලා. ඉතින් ඒකත් ලේසි. පළවෙනි එක තියෙනවා අහං කියන්නේ මම. එහෙනම් අපිට ක්‍රියාපදයක් දාන්න පුළුවන් ගච්ඡාම කියලා වර්තමාන ක්‍රියාපදයක් විදිහට ගච්ඡාම යන්නෙමි කියලා හිතන්න පුළුවන්. දෙවෙනි එක මයං අපි ගච්ඡිම්හා කියලා අපිට යොදන්න පුළුවන්. මයං අපි යන්නෙමු කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි එක අම්හේ කියලා කියනකොට අම්හේ අපගේ කියන අර්ථයේ තියෙනවා. අපගේ කියන අර්ථයේ තියෙනවා. එහෙනම් අපගේ කියලා මොකක් හරි ක්‍රියාපදයක් වෙනකොට සයසි කියලා අපිට යොදන්න පුළුවන්. ඊට පස්සේ 4 වෙනි එක තුවන් තෝ මජ්ජම් පුරුෂ විදියට ක්‍රියාපදේ තියන්න ඕනේ. එහෙනම් තුවන් තෝ ගච්ඡසි කියලා යන්නෙහි කියලා යව කියන අර්ථය. ගච්ඡසි කියනකොට යව තෝ යව කියන අර්ථයයි දෙන්න ඕනේ. ඊට පස්සේ 5 වෙනි එක තුම්හේ තොපි කියලා තියෙනවා නම් වර්තමාන ක්‍රියාපදයක් විදිහට අපිට දාමු. තුම්හේ සයත තොප නිදා ගනිහු කියන අර්ථේ දාන්න පුළුවන්. නිදා ගන්නෙහු කියන අර්ථේ තුම්හේ සයත කියලා අපිට දාන්න පුළුවන්. ඊට පස්සේ 6 වෙනි එක තුවන් කියලා තියෙනවා. තෝ ගච්ඡසි තෝ දුවන්නෙහි දුවව කියන අර්ථය සමා වෙන්නේ. මජ්ජම් පුරුෂ ඒක වචනෙන් තියෙන්න ඕන. තුවන් සයසි කියලා
දැන් මේ අපිට පුළුවන් මෙතනදී තුවන් කියන එක ආවනම් අපිට ක්‍රියාපදයක් විදිහට පචසි කියලා දාන්න. ඒ කියන්නේ තෝ පිසව කියන අර්ථය ගන්න පුළුවන් වර්තමාන කාලයක් ක්‍රියාපදයක් විදිහට. ඊට පස්සේ 7 වෙනි එක තුම්හේ තොපි අපිට පුළුවන් මෙතන තොපි කියලා තිබ්බනම් මජ්ජිම පුරුෂ බහුවචනයෙන් ක්‍රියාපදයේ තියෙන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් තොපි පහරිත්ත කියලා දාන්න. මොකද ඒක අතීත කාල බහුවචනයක් ඉදිරියව කැමති විදිහකට දාන්න පුළුවන්. කොහොම හරි මජ්ජිම පුරුෂ බහුවචනයකින් තමයි ක්‍රියාපදයේ තියෙන්නේ. ඒක වර්තමාන ක්‍රියාපදයක් හරි අතීත එකක් හරි දාන්න පුළුවන්. දැන් අපි ඉගෙනගෙන තියෙන ආකාරයට. ඊට පස්සේ 8 වෙනි එක අහං කියලා තියෙනවා. අහං කියන එකට අපිට පුළුවන් ගච්ඡින් මම ගියෙමි කියන අර්ථය ගන්න. අතීත කාල ක්‍රියාපදයක් ඉතින් කොහොම හරි උත්තම පුරුෂය එක වචනින් තියෙන්න ඕන. මයං අපිට පුළුවන් මයං ලිකාම අපි ලියමු කියන අර්ථය ගන්න පුළුවන්. කොහොම හරි ඒක උත්තම පුරුෂ බහුවචනින් යොදන්න ඕන ක්‍රියාපදේ. ඊට පස්සේ අඩුතෙන් අතීත ක්‍රියාවලින් පිරවිය යුතුයි කියලා එකක් දීලා තියෙනවා. ඒකත් අපි බලමු. පළවෙනි එක තමයි ගහපතියෝ විහිං. ගහපතියෝ කියන්නේ ගෘහපතිවරු. විහිං වී අපට පුළුවන් ගෘහපතිවරුනි මිනින්සු කියලා අතීත ක්‍රියාපදේ තියන්න. ඊට පස්සේ දෙවෙනි එක සාර්ථි ගාමං. සාර්ථි කියන්නේ රියදුරා. ගාමං ගමට අතීත කාල තියන්න ඕන නිසා ගච්චි ගියේය කියන අර්ථය දාන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි එක දීපයෝ වානරේ කියලා තියෙනවා. දීපයෝ කියනකොට දිවියෝ කියන බහුවචනින් තියෙන්නේ. වානරේ කියනකොටත් කර්මයේ බහුවචනින් තියෙන්නේ. දිවියෝ වඳුරන්ට අපිට පුළුවන් මේක අතීත කාල ක්‍රියාපදයක් තියෙන්න ඕන. පඨම පුරුෂ බහුවචනින් තියෙන්න ඕන. පහරින්සු කියන එක දාන්න පුළුවන්. පහර දුන්නාහ කියන අර්ථේ යොදන්න පුළුවන්. ඊට පස්සේ 4 වෙනි එක කුමාරෝ මංචේ කියලා තියෙනවා. කුමාරෝ කියන්නේ ළමයා. මංචේ කියනකොට ඇඳෙහි සත්‍යමී එක වචනින් තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් අපිට නිදාගත්ත කියන එක නිදාගත්තේ කියන එක අපි ගන්න පුළුවන්. කොහොම හරි පඨම පුරුෂයක වචනින් තියෙන්න ඕන. සයි කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි එක වානරෝ ගිරින් කියලා තියෙනවා. වානරෝ කියන්නේ වඳුරා. ගිරින් කියන එකට පරතය අපිට පුළුවන් අතීත ක්‍රියාපදයක් විදිහට තියෙන්න ඕන කියන එකට ගන්නකොට ආරුහි නැග්ගාය කියන අර්ථය ගන්න පුළුවන්. ඊට පස්සේ 6 වෙනි එක අරි කියන්නේ සතුරා. ගහපතින් ගෘහපතියාට අපිට පුළුවන් ගෘහපතියාට ඕනම් පහරි කියන පහර දුන්නේය කියන අර්ථය ගන්න පුළුවන්. ඊට පස්සේ කොහොම හරි 7 වෙනි එක වාණිජෝ මනයෝ කියලා තියෙනවා. වාණිජෝ කියලා කියන්නේ වෙලෙන්දා. මනයෝ කියන්නේ මැණික්. මේක කර්මයේ ဒုတိ ය විභක්තියේ බහුවචනයෙන් තියෙන මනයෝ මැණික්. අපිට පුළුවන් මේක වාණිජෝ කියන එක වික්කිනි කියලා අපිට දාන්න පුළුවන්. වික්කිනි කියලා දාන්න පුළුවන්. පඨම පුරුෂ ඒක වචනයක් පදයක් මොකක් හරි කමන්නේ ක්‍රියාපදයක් දාන්න පුළුවන්. ඊට පස්සේ 8 වෙනි එක මුනයෝ ඕදනම්. මුනයෝ කියලා කියන්නේ භික්ෂූහු. ඕදනම් බතක් අපිට පුළුවන් මෙතනදී මුනයෝ කියලා තියෙන නිසා ලබින්සු ලැබුවාහ කියලා අපිට දාන්න පුළුවන්. පඨම පුරුෂ බහුවචනින් යොදන්න ඕන. අතීත කාල ක්‍රියාපද. ඊට පස්සේ 9 වෙනි එක අරයෝ අසයෝ කියලා තියෙනවා. අරයෝ කියනකොට සතුරෝ කියන අර්ථය තියෙන්නේ. අසයෝ කියනකොට මෙතන මේ වැරදීමක් තියෙන්නේ. අපිට මේක කර්මයක් විදිහට එන්න ඕන. ඒ නිසා අපිට පුළුවන් අස්සං නැත්තම් අස්සේ කියලා දාන්න පුළුවන්. එතකොට අරයෝ සතුරෝ අස්සේ අශ්වයන් අපිට පුළුවන් හරින්සු කියලා ගෙන ගියාහ කියන අර්ථය දාන්න පුළුවන්. කොහොම හරි පඨම පුරුෂ බහුවචනින් යොදන්න ඕන. ඊට පස්සේ 10 වෙනි එක ව්‍යාධි මනුස්සං කියලා තියෙනවා. ව්‍යාධි කියලා කියන්නේ රෝගය. මනුස්සං මිනිසයාට අපිට පුළුවන් බාදින්සු නැත්තම් අපිට පුළුවන් ව්‍යාධි
ව්‍යාධිය මනුස්සයන්ට අපට පුළුවන් පීලෙන්සු පීඩා කරාහ කියලා අපිට දාන්න පුළුවන්. මොකද බහුවචනෙන් තියෙන හින්දා. සාරති අස්සං කියලා තියෙනවා. සාරති කියන්නේ රියදුරා, අස්සං අස්සයාට අපිට පුළුවන් පහරි කියලා පඨම පුරුෂ ඒක වචනින් අතීත ක්‍රියාපදයක් විදිහට පුළුවන්. ඊට පස්සේ 12 වෙනි එක කවයෝ ධම්මං. කවයෝ කියලා කියනකොට පඬිතුයෝ ධම්මං ධර්මය දේශේසුන් අපට පුළුවන් එතනදී කියනවා දේශේසු කියලා අපිට යොදන්න පුළුවන්. ඊට පස්සේ 13 වෙනි එක පුළුවන් දීපි අහං. දීපි කියනකොට දිවියෝ, අහිං දීපි අහිං කියන්නේ සර්පයාට ඕන්න අපිට පුළුවන් පහරි කියලා යොදන්න පුළුවන්. ඊට පස්සේ 14 වෙනි එක අධිපති කියනකොට අධිපතියා අසිනා කියන්නේ කඩුවෙන් කරණ විභක්තියක වචනයෙන් කඩුවෙන් අපට පුළුවන් පහරි කියලා යොදන්න පුළුවන් ක්‍රියාපදේ කොහොම හරි පඨම පුරුෂයේ ඒක වචනයෙන් තියෙනවා. ඊට පස්සේ 15 වෙනි එක ඉසි ඊර්ෂ්වරයා ගාමේ ගමෙහි ඕන්න අපට පුළුවන් චරි ඒ කියන්නේ හැසුරුනේ කියන අර්ථය ගන්න පුළුවන්. ඊට පස්සේ 16 වෙනි එක පති ස්වාමියා රුක්කම්හා ගස කෙරෙහින් ගච්චි ගියේය. ගස කෙරෙහින් වෙන් වෙලා ගියා කියන අර්ථය ගන්න පුළුවන්. ඔන්න විදිහට අපිට අභ්‍යාස 9 ওই විදිහට සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ අභ්‍යාස කරනකොට සමාහන පද තියෙනවා නම් මං කිව් එකට අමතරව ඒ විභක්තියට ගැලපෙන ඕන පදයක් යොදලා මේක යොදන්න පුළුවන්කම ලැබෙනවා. පුළුවන් තරම් අභ්‍යාස කරද්දී ඒව නැවත නැවත බල හරි වර්ණගීම් බල හරි කරනකොට නැවත ඔළුවට අරගෙන කරන්න. එතකොට අපිට මේ ව්‍යාකරණ ක්‍රමයේ ගොඩාක්ම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.